උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා පුතණුවන් වන සංජීව විජයශ්‍රී නවරත්න, කේනමන් විජේවර්ධන, දියණියන් වන මාලි නවරත්න, ඉනෝෂා නවරත්න, උදයංගනී නවරත්න යන අය විසින් මෙම ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් මෙයට වසර 16කට ප්‍රථම ජීවිතයෙන් සමුගත් ආදරණීය පියාණන් වන වෛද්‍යාචාර්ය දෙහිගම එච් නවරත්න මහතාට සහ වසර 13කට ප්‍රථම ජීවිතයෙන් සමුගත් ආදරණීය මව වන ධනවතී නවරත්න යන පින්වත් දෙපළ සහ ආදරණීය මාමණ්ඩිය වන ඩී.කේ. ආර්යවංශ යන අයට මේ පුණ්‍ය නිධානයේ උතුම් කුසල ශක්තිය අනුමෝදන් වේවා. පින් මදි තැනක වේ නම් ඉන් අත්මිදේවා. මේ කටුක සංසාර ගමනේදී කල්යාණ මිත්‍ර ගුරු දෙමාපියන් හමු වී මේ ශ්‍රී ස්වාක්ඛාත ධර්මය අසා අවබෝධය ලැබ නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකි වේවා. ලොව වසන අනන්ත වාසනාවන්ත දූපුතුන්ට දෙමාපියන්ට මේ ශ්‍රී ස්වාක්ඛාත ධර්මය ඇසේවා, වැටහේවා, නිවන් මගම සාක්ෂාත් කර ගනිත්වා. එසේම පින් අනුමෝදන් කරගත හැකි කිසියම් වාසනාවන්ත භවිකයෙකු වෙතට මේ උතුම් ධර්මය අසා අනුමෝදන් වෙත්වා, දුකින් මිදෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේට මේ භවය අවසාන භවයේම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චයාති අයං ඒකානුපස්සනා. සංඛාරණං තේව අශේෂ විරාග නිරෝධෝ නති දුක්ඛත සම්භවෝති අයං ဒ ුතියානුපස්සනාති. ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කරන්නයි කියලා අවසර නැත්නම් ඉඩකඩ ආරාධනා කොට තිබෙන්නා වූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ ධර්මානුශාසනාවන් නරඹන ලබන, ශ්‍රවණය කරනු ලබන, ධාරණය කරනු ලබන සහ අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න කැමති ප්‍රඥා සම්පන්න පින්නතුනි. අපේ ධර්මදේශනා මාලාවේදී අපි යම් යම් සූත්‍ර පාඨයන් පිළිවෙලින් තෝරා ගනු ලබනවා. එසේ එක සූත්‍ර පාඨයක් තමයි කුද්දක නිකාය සුත්ත නිපාතයේ පවතිනා වූ ද්වයතානුපස්සනා කියන මේ මාතෘකාව. මේක අපි මේ වන විට කරුණු 3ක් පැහැදිලි කරලා ඉවරයි. එහෙනම් අද අපි ද්වයතානුපස්සනා 4 කියලා ගනිමු. මේවා අහනකොට තේරුම් ගන්න මේ න්‍යාය වශයෙන් පෙන්වුවට මේ හැම දෙයකින්ම එක තැනකට එන්නේ කියන කාරණාව. පළවෙනි එක මොකක්ද අපි කතා කළේ? ඒකාන්තයක් දුක හේතුව, නැති වූ තැන මාර්ගය තවත් අන්තයක් කියලා. දෙවෙනි එකේදී කතා කළේ උපදින දාන අපවන්ති දුක්ඛ, දුක් ගෙනත් දෙන්න උපදින දාන කිරීම හින්දා උපදි කරන්න එපා, නිදන් කරන්න එපා. තුන්වෙනි එක කතා කළේ දුක් හටගන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා, අවිද්‍යා නිරෝධයෙන් දුක නැහැ. විස්තර ඔබට මතක ඇතිනේ. එබඳු තවත් ක්‍රමයක් තිබේදයි විමසපුවහම සිය අඤ්ඤනපි කියලා කියනකට ඇහුවොත් ඔව් තියෙනවා කියලා මේක කියන්න ඕන කියලා පෙන්නනවා. සිංහල තේරුම මොකද්ද? ඔබට කිසියම් දුකක් හට ගන්නවා නම් ඒක සංකාර ප්‍රත්‍යයෙන්. දුකක් නැති වෙන්න නම් සංඛාර නිරෝධ කිරීමෙන් දුක් හටගන්නේ නැහැ. මේ දතානුපස්සනාවේ මෙතන තිබෙන මේ ගාථාව මම අනන්ත වාරයක් ඔබට මතක් කරලා ඇති. ගාථා 3ක් තියෙනවා. ඒක බලලා අපි යමුන් එහාට. ඔන්න මම කියන එක යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පත්‍යා සංඛාරං නිරෝධේන නත්ති කුත්ස සම්භවෝ. මේක පොතේ තිබුණාට වැඩක් වෙන්නේ නැහැ. සවන් දෙන අය මේ ගාථාවෙන් කියන දේ
අනුවිතර්කණය අනුවිචාරණය කරලා සිතට යොදලා බලන්න. මේක සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ගැඹුරින් නුවණින් හොයා බැලීම සහ ඔබේ සිතට යොදා බැලීම තමයි මේ අනුවිතර්කණය අනුවිචාරණය මනසානුපෙක්ඛණය කියලා කියන්නේ. අත්‍යවශ්‍ය කාරණයක් මේ මගේදී. කිසියම් දුකක් හටගන්නවා නම් යම් කිසි දුක්ඛං සම්භෝති ඒ සියල්ල සංඛාර ප්‍රත්‍යයෙන්. අර මුලින් පාඩේ තිබිච්ච එකම තමයි. කෙනෙකුට සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් දුක් හටගන්නේ නැහැ. අටලොවම දුකයි හෝ ජීවිතයේ දුකයි හෝ කියලා බුදුදහම උගන්වන්නේ නැහනේ. මොනවද අපි මේ පටලවාගෙන තියෙන කුණු ගොඩවල්? ආර්ය සත්‍ය පැහැදිලි කර තියෙන ආකාරයෙන් තේර ගන්නව ඇරුණාම ජීවිතයේ දුකයි නම් බුදුරජාණන් වහන්සේටවත් මිදීමක් නැහැ. අටලොවම දුක නම් මේ ලෝකේ කාටවත් මිදීමක් නැහැ. ජීවිතයේ තිබියදී අටලොවම තිබියදී බුදුරජාණන් වහන්සේ මේවට අහු වෙන්නේ නැති දිවයිනක් ජීවිතය තුළ. දීපං කෛරාත මේදාවි යං ඕගෝ නාභි කීරති. ඕගයන්ට අහු වෙන්නේ නැති දිවයිනක්. දිනට උපමා කරන්නේ පඨවි ආපෝ තේජෝ වලින් හැදිච්ච කොන්ක්‍රීට් මොකක් හරි නෙවෙයි. මේ නිර්වාණය නැමැති දිවයින. ඒකේ ඉන්නකොට ওই බාහිර ලෝක කාරණාවල මොකක්වත් දුකට ගන්න හැකියි කියලා. දෙවෙනි ගාතාවට බලමු. ඒතමාදීනවං ඤත්වා දුක්ඛස්ස දුක්ඛං සංඛාර පච්චයා. සබ්බ සංඛාර සමතා සංඥාය උපරෝධනා. එවං දුක්ඛයෝ හෝති ඒතං ඤත්වා යතා තතං. ඒවං ආදීනව දැන. මෙසේ ආදීනව දැන කියලා තමයි අපිට එකට කියන්න තියෙන්නේ. සංඛාර ප්‍රත්‍යයන්ගෙන් මේ වට්ට දුක්ඛය සිදු වෙනවයි කියන කාරණේ නිසා සංඛාරයේ ආදීනව දැන සංඛාරයන්ගේ සංඛාර සබ්බ සංඛාර සමතෝ යටපත් කිරීමෙන් නෙමෙයි සංඛාර සංසිඳීමෙන් සංඥාය උපරෝධනා මාර්ග ඥානෙන් කාම සංඥාවන් නිරෝධ කිරීමෙන් ඒවට තිබෙන ඇලීම නිරෝධ කිරීමෙන් මෙසේ දුක්ෂේ වේයයි. එවං දුක්ඛක්ඛයෝ හෝති නොනින් දැන තථා තථා. නොනින් දැකපත්තු අය සම්මදස්සාය වේදගුණෝ සම්මදඤ්ඤාය පණ්ඩිතෝ. අර බමුණු දහමේ වේදයේ පරතරයට පැමිණ කියන වගේ මෙතන මේ අවබෝධයෙන් පරතරයට පැමිණි බුදුන් වහන්සේ රහතන් වහන්සේලාට තමයි මේ වේදගූ පද යොදන්නේ. සම්‍යක් දර්ශනය ඇති අරහත් ඥාන ප්‍රතිවේදයටපත් පණ්ඩිතයෝ ඒ මනාකොට අවබෝධ කරගෙන මාර බන්ධනය ජයගෙන පුනර්භවයට නොයනවා. දැන් ඉතින් තව දෙපළකට යමු අපි. විසංකාර ගතං චිත්තං තණ්හානං කය මද්දගා. බුදුන් වහන්සේගේ බුද්ධෝත්පාදය පිළිබඳව උදාන වාක්‍යයේ සිත සංකාරගත වීමෙන් මුදවා ගත්තෙමි. තව තැනක් ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ. නිර්වාණය විස්තර කිරීමේදී ශාන්තයි ප්‍රණීතයි එය සියලු සංකාරයන්ගේ සංසිඳුන තැනක්. තව එහාටත් පද තියෙනවනේ විස්තර කරලා තියෙනවා. මේ සංකාරයි සංකාර සමුදයයි සංකාර නිරෝධයයි මාර්ගයයි. හරියට තේරුම් ගත්තාම වෙන මොන බණපතක්වත් ඕන නෑ ආයේ. අන්න එහෙම මේක ඉතා සරල කෙටි ධර්ම මාර්ගයක්. දැන් ඉතින් හටගන්නේ සංකාර ප්‍රත්‍යයෙන් දුක හටගන්නවා කියලා පෙන්නනවා. දැන් මේ සංකාර මොනවද? අන්න එහෙමයි හොයන්න වෙන්නේ. ඉතින් ඔබ කුඩා කාලේ ඉගෙන ගත්ත සංකාර පදවල ඉඳලා එන්නේ නැතුව මා පෙන්නන මග ඔස්සේ එන්න. සංකාර පදේ කාර්තිකට එදිලා නැහැ. නමුත් දුක් හටගන්න සංකාර මොනවද කියලා කියන්න ඕනනේ. එතකොට අපිට අර මම මතක් කරන කාරණයක් තියෙනවා. යථා සංකාර දානස්මින් උජිතස්මින් මහපතේ. අද වගේම යන මිනිස්සු පාරයින කොසල් ගොඩවල් ගොඩ ගහලා ගියාපුවම උජිතස්මින් කියන්නේ උඩුසු තැනක මහා මාර්ගයේ මහපතේ කොසල් ගොඩ ගහලා ගින් එතන මඩවලක් හැදෙන මල් හැදෙනවලු.
ඒ සංකාර දානස්මින් කියන්නේ සංකාර කසල දාන තැන. ඒ සංකාරවලට තියෙන්නේ සාමාන්‍ය කයන්න, මපන්න කයන්න නෑ. ඒවා ඉතින් ලෝකෙ තිබුණා කියලා අපට දුක් ගෙනත් දෙන්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙරත් කසල දැම්ම, දැනුත් කසල දානවා. නිරෝධ වෙලත් නෑනේ. අර කසල කන්දක් ඇටවලා මැරුණේ. ඒ තමයි ඒ සංකාරපත්තියෙන් හට ගන්න දුක්. නමුත් ඊට මෙහාට එනකොට අපට සංඛාර මිනිස්සුගේ ජීවිතය තුළ ආකාර තුනකට පෙන්වලා තිබෙනවා. වචන ක්‍රියාත්මක වෙන්න, කය ක්‍රියාත්මක වෙන්න, සිත ක්‍රියාත්මක වෙන්න මූලික වෙන්නා වූ ආරම්භක තත්ත්වයන්. ආස්වාස ප්‍රාස්වාස වාතයේ කාය සංකාරයට, වචී සංකාරයට, විතක්ක විචාර, මනෝ සංකාරයට, සංඥා වේදනා කියලා ඔය වේදල්ල සූත්‍රයක් තුල කායික ස්වභාවයේ අපේ මේ දොරවල් තුනට බලපාන්නා වූ කාය වචී මනෝ රාශි වීම සංඛාර කියලා තියෙනවා. නමුත් මේවා සබ්බේ සංඛාරා වෙන්න බෑ කියලා මම කියන හේතුවක් තියෙනවා. මේවා සංඛාර නම්, මේවා දුක් නම් බුදුරජාණන් වහන්සේට අවුරුදු 80 දක්වාම දුක් විඳින්න වෙනවා. මොකද කාය වචී මනෝ සංඛාර නතර වෙලා තිබුණේ නැහැ. බුද්ධත්වයේදී කාය වචී මනෝ සංඛාර නෙමෙයි නිරෝධ වෙලා තියෙන්නේ. නා වෙන මොනවා විසංඛාරගතං චිත්තං වෙන මොකක් හරි. එහෙමයි අපි මේ වසර 40ක් තිස්සේ මේවා හොයාගෙන ඉන්නේ, මතක තියාගන්න. අන්න එතකොට විසංඛාරගතං චිත්තං සබ්බ සංඛාර සමතෝ අවිද්‍යා පත්‍ය සංඛාරා වචන හම්බ වෙනවා. අන්න එතකොට මගේ ප්‍රසිද්ධ කියමන හමු වෙනවා. දීඝනිකායේ ඉඳලා සරියුත් මහරහතන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම හමු වෙනවා. සංයුත්තනිකායේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම හමු වෙනවා. මම මේකට කියන්නේ ගෞරවයටම බුදු තාත්තගේ බුදු පුතාගේ එකඟ වීම. බුදුරජාණන් වහන්සේ අපි සම්බන්ධයෙන් වැරදීමක් සහගත වීම තුළ අවිද්‍යාගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ, ස්ත්‍රී පුද්ගලෝ, ගිහි පුද්ගලෝ, පැවිදි පුද්ගලෝ, මමයි එහෙම කියන්නේ හතරකට සම්බන්ධ කරලා ඒක දෙන්නේ අවිද්‍යාගතෝ යම් පුරිස පුද්ගලෝ කියලා විතරයි. අන්න මේ සිතේ එක්රැස් කරන්නා වූ ಜಾති ටිකක් තියෙනවා. ඒ අනාගත විපාකයක් දෙන්නට ඉතුරු කරන බැවින් ඒවට නමක් යොදලා තිනවා අபிසංකාර. ඒ අභිපදයෙන් කියන්නේ ඒකයි. එතනින් ඉවර නෑ, අනාගත ඵලයකට හේතු ඉතුරු වෙනවා. ඒ යටතේ අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. අපුඤ්ඤෝපගං හෝති විඥානං, විඥාණයට උපගත වෙනවා. අපුඤ්ඤාபிසංකාර රැස් කරයිද. දැන් ඒවා කොහෙද තියෙන්නේ? බාහිර ලෝකේ සංකාර නෙමෙයි දැන්. සිත පෞසිතීලි වලට නැඹුරු වුණාම ඒ සිතේ එකතු වෙන જાති අපුඤ්ඤාபிසංකාර. අපි ඒකට කියන්නේ පව් සිද්ධ වෙනවා, පව් රැස් කරනවා කියලා. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. කාමසුගතියේ මිනිසුන් අතර හෝ දෙවියන් අතර ලෞකික සැප සම්පත් විඳින්න හේතු වෙන්නා වූ අபிසංකාරයක් තියෙනවා. පුඤ්ඤාபிසංකාර. බෞද්ධ ලෝකයේ තුල ජනප්‍රිය පින් රැස් කිරීම. එතකොට සිත ඒක පිළිගන්නවා පුඤ්ඤෝපගං. මේ විඥාන කියන පුද්ගලයාට ඕන එකක් පව් හොඳද? හොඳයි. පින් හොඳද? හොඳයි. ධාන කුසල හොඳයිද? හොඳයි. නිර්වාණය හොඳයිද? ඒකත් හොඳයි. අන්න එහෙමයි මේ විඥානයේ හැකියාව. ඒ කියන එකට කියන්න පුළුවන්. එහි එක් කරුණාම මායු පංච විඥානන්නේ. ඉතින් අපට ඕන හැටියට පාලනය කරන අපිට ඕන දේ හොඳ තැනට ගෙනියනවා වරුණාම එයා කියන જાති පිළියලන් හරියන්නේ නැහැ. මේ සංඛාර දෙක බලපාන්නේ කොහටද? අපුඤ්ඤාபிසංකාර ඉහාත්ම වශයෙන් දුක් විපාක, පරලෝ වශයෙන් දුගතිගාමී කාම දුගතිය සතර ආපාතපත්ති වල කොනවා හරි දුක් විඳින්න. පුඤ්ඤාபிසංකාරයේ අහිලවක වශයෙන් මෙලව ගිහි පැවිදි ජීවිතවල ආයවර්ණ සැබ්බල සඳහා, පරලෝ වශයෙන් මිනිස් ජීවිතයට අඩු පුඤ්ඤාபிසංකාරයේ ඉහළ එක දෙවියන් අතර උත්පත්තියට. අර ඵල, අර හේතුඵල, අපුඤ්ඤාபிසංකාරයේ හේතුවේ ඵලය අපාය,
පුණ්‍යාභි සංකාරය හේතුවේ ඵලය කාම සුගතිය. එනම් මේ සංකාර වළංගු වෙන්නේ මුළු සංසාරේටම. කාය වචී මනෝ තුනට නෙමෙයි. මේ දෙකට එහා ගිය සැපතක් හොයපු අය සිතවල තව જાතියක් එක් රැස් කරගත්ත අයවට කියනවා ධානා කුසල් හේවත් ආනිජ්ජාභි සංකාර. ඒත් අභි ඒ කියන්නේ අනාගත ඵල. මේ තුන රැස් කරන අය මෙහිදී රැස් කරගත්තාම අනාගත ඵලය තමයි අපාය යනවා, දිව්‍ය ලෝක යනවා, බ්‍රහ්ම ලෝක යනවායි කියන්නේ. රැස් කරගත්තාම යනවා කියන එකේ තේරුම හදාගෙන යනවා කියන එක කියන්නේ මම ඒකයි. නමුත් මේ පදය තුල තමයි මම කියන්නේ එහෙමනම් පෘථග්ජන භාවයට තුල පවත් අවිද්‍යාපත්‍ය සංඛාරා, පිනත් අවිද්‍යාපත්‍ය සංඛාරා, ධානයත් අවිද්‍යාපත්‍ය සංඛාරා. හොඳ දේවල් නවත්තන්න ඕනේ පෘථග්ජන භාවය තුළ අවිද්‍යාපත්‍ය සංඛාරා වුණාට ආර්ය භාවය තුළ පුණ්‍ය කර්මයේ අවිද්‍යා සංඛාරයක් වෙන්නේත් නැහැ. ඒ වෙනසනේ කරගන්න ඕන. දැන් මේ බුදු පියාණන් වහන්සේගේ පරිමංසන සූත්‍ර පාඨය. පරිමංසන සූත්‍රය හරි ලස්සන එකක්. නමුත් කියන්න පැය දෙකක් තුනක් හතරක්වත් ඕන. අපි බලමු විග්‍රහ කරලා කොටස් වලට කියන්න පුළුවන් කියලා ඉදිරියේදී. දැන් මේක මතක තියාගෙන පෙරලන යනකොට තමයි සංගීති සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේගේ සංග්‍රහයක්. ප්‍රවෘත්ති වශයෙන් ගත් කල බුදුන් වහන්සේ වැඩ සිටියේදීම මේවා එකතු කරලා ආරක්ෂා කරන්න යොදපු වක්‍රමයක් කියලා පෙන්නනවා සංගීති. සංගීති කියන්නේම අර ධර්ම සංගායනා කියන අර්ථයෙන් එකතු කළා. ලස්සන එකතු කිරීමක්. මාස 6ක් විතර බණ කියන්න පුළුවන්. එකේ කාරණා, දෙකේ කාරණා, තුනේ කාරණා, හතරේ කාරණා, පහේ කාරණා, 11 කාරණා දක්වාද කොහෙද ගොනු කරලා තියෙනවා. ඒකයි සංගීතය කියන්නේ. ඕකේ හැමතැනම මගේ පොතේ ඉරි ගහලා තියෙන්නේ මම. වැදගත් කාරණා වලට. ඒකේ තමයි තියෙන්නේ තයෝ සංඛාරා. ඒ තයෝ සංඛාරා කාය වචී මනෝ නෙමෙයි, කසලත් නෙමෙයි. අර බුදුරජාණන් වහන්සේ වදාළ අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි. මෙන්න මේ ටිකට තමයි ත්‍රිපිටකයේ සඳහන් සබ්බේ සංඛාරා කියන්නේ කියන තැනට ඔබ එන්න. අතරමඟ නතර වෙන්නේ නැතුව. දැන් සබ්බේ සංඛාරා වලින් මොනවද හම්බ වෙන්නේ? අபிසංඛාරයන්ගෙන්. මිනිසුන් වශයෙන් ඉඳලා පව් රැස් කරලා, මිනිසුන් වශයෙන් ඉඳලා පුණ්‍ය රැස් කළා, මිනිසුන් වශයෙන් ධ්‍යාන කුසල රැස් කරලා, කය බිදී මරණයෙන් පසු තුන් පැත්තකට කයස බිදෝ පරම්මරණ දුක්ගතින් සුග්ගතින් බ්‍රහ්මසාවිතං උප්පජ්ජති. එයම අවිද්‍යාපත්‍ය සංඛාර, අවිද්‍යාව තුළ. ඉතින් අපේ රටේ තියෙන පුදුම දේ තමයි බ්‍රහ්ම ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි ගියාම අපිට වගේ මැස්කම් තියෙනවා, බණත් අහන්න පුළුවන්, මාර් භාවනාව වඩන්නත් පුළුවන් කියලා බඹලෝ ගිහින් නිවන් දකින්න රූපාවචර අරූපාවචර නැත්නම් දිව්‍ය ලෝකෙ ගිහින් නිවන් දකින්න එමක් ගිල්ලෝලා තියෙනවා අපේ අයට. මේ හැම මම පැහැදිලි කරන්නේ මෙහෙමයි. වර්තමාන සමාජයේ කොතරම් මේ ශාරීරික දුක් ගැහැට තිබුණත් හොඳට කණ්ඩ බොණ්ඩ අදින්න හෝටල් යන්න තියෙනවා නම් ඒක අතාරින්න මිනිස්සු ලෑස්ති නැහැ. කායිකව ලෙඩවීම, මහලුවීම ආදී අටලෝ දහමේ කම්පාව තිබියදිත් අර සැප තිබුණාට ඒක අතහරින්න ලෑස්ති නැහැ. මේ පරිපාලන දොස් නැති සාමකාමී රටකට ගියොත් එහෙම මෙහෙමවත් දුක දැනෙන්නේ නැහැ. දැනටත් කියන්නේ මේ මෙච්චර බුද්ධ ආගම දින රටට වඩා හොඳ නීති පාලනයක් තියෙන රටවල් ලෝකේ තියෙනවා හරිම සාමකාමී කියලා. එතකොට මේ මිනිස්සයා කොහොමත් අතාරින්නේ නැහැ නේද? දෙවියෝ කියන්නේ පවෙන් පරලෝකිය නෙමෙයි, පිනෙන් පරලෝකිය. දෙවියෝ කියන්නේ ඝනකයක් හිමියයි නෙමෙයි. ಜಾති තියෙනවා, ජරා ව්‍යාධි නැහැ, මරණ තියෙන්නේ. ජරා ව්‍යාධි නැත්තේ පඨවි ආපෝ තේජෝ වායු අතරින් ඝනකයක් නැති නිසා කියලා සරියුත් මහරහතන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. දැන් දෙවියන්ට තියෙන්නේ කරපු පිනේ විපාක විඳින්නනේ. හුඟක් සල්ලි අරන් ගින් හෝටලෙට වෙලා ඉන්නකොට සල්ලි තියෙනවා නම් ඉල්ලන ඕනම සැප ඒගොල්ලෝ ගෙනත් දෙයි සල්ලි වලට. අන්න ඒ වගේ හිතුව පැතුව පමණින් මේ මනෝමය ලෝකෙට වෙලා සැප විඳිනවා වරනහම දුක තේරෙන්නේ නැහැ ආයේ. දුකින් මිදෙන්න දුක හේතුව දැකලා නැතිව තන මාර්ගය යන්න එපැයි. මේ දිව්‍ය ලෝකෙ ගිහින් නිවන් දකින්න මොනව තේරුම් අරන් කියනවද දන්නේ නැහැ මේ රටේ. තමන්ට හදාarලා බලන්න මම මේ කියන්නේ. ඔවුන් හිතන් ඉන්නේ ඔය දේවතා සංයුත්තේ තියෙන පරිදි ඔවුන් මේ නිවන් ලබලා ඉන්නේ කියලා. බුදුන් වහන්සේට ඇවිදින් කියන්නේ ඒකනේ පුඤ්ඤානි රයිකායි රාත සුඛාවහානි කියලා.
යෝජනාවක් කරනවා සැප ගෙනත් දෙන්න පින් කරන්න. මොකද ඒගොල්ලෝ සැප හැමදා සදාකාලිකයි කියලා හිතන්නේ. ඒක බැලුණා හොලම් පුරවපු බැලුණයක් වගේ පින විවරණකට පිරෙනවා කියන්න දන්නේ නැහැ. ඊටත් එහා ගිය එක කාම ලෝකෙ නෙමෙයි. රූප ශබ්ද ගන්ධ රස කාමයක් නැහැ. අසකරණාසය දිවකයක් නැහැ. නමුත් සංසුන් සමාධියක මේවා යටපත් වෙලා තියෙනවා. ආපහු හැදෙන්න පුළුවන් විදිහට. එතකොට ඒක ධානසෝය. ඒක අනිවාර්යයෙන්ම නිවන් සුව හා සමානම සංසුන්. නමුත් අවිද්‍යාව දුර වල නැති එක තමයි තියෙන්නේ. එනිසා වුණුත් රැවටුණා. එතනින් එහාට ආයෙ හොයන්නේ නැහැ. එනිසා මේ දුකින් මිදීම හොයන්න යම් කෙනෙකුට දුක තේරෙන්න ඕන හේතුව තේරෙන්න ඕන. ඒකට හොඳම තැන තමයි මනුස්ස ප්‍රතිලාභයේ සමග ප්‍රඥාව ලැබිලා විමර්ශනය කරන්න පුළුවන් වීම. දැඩිව මා මේක කියනවා මේ සමාජයට හොඳට හිතට ගන්න. එතකොට දැන් එහෙනම් සංඛාර දුක්ඛය යංකින්ච දුක්ඛං සම්බෝති. මොකද්ද මේ සංඛාරයෙන් හටගන්න දුක? මොකද්ද සංඛාරය? හොයාගන්න වෙන්නේ. බලමු අපි. අපිට මෙහෙම ගන්න වෙනවා. මේ සංඛාරය තිබෙන්නේ පොතේ නෙවෙයි. ඔබ තුල පහළ වෙනවා ඇසේ රූපය, කනේ ශබ්දේ, නාසයේ ගන්ධය, දිවේ රසය විඳින්න ගියාපුවාම ඒ රූප අරමුණ, ඒ ශබ්ද අරමුණ විඳින්න අවශ්‍ය වේදනාව, හඳුනන්න අවශ්‍ය සංඥාව, ඇලෙන්න ගැටෙන්න අවශ්‍ය සංකාරය, අන්න සංකාරය කියන තැන. මේ කියලා හඳුනා ගන්න අවශ්‍ය විඥානය. ස්කන්ධ පහ. දැන් සංකාරය තියෙන්නේ පංචස්කන්ධය තුල නේද? සංකාර ස්කන්ධය. අභි වෙන්නේ මොකද? අන්න පින පවට කෙනෙක් ඇලුනොත් නැඹුරු වුනොත් මේ සංකාරයේ අපුණ්‍ය අභි අර කියන්නේ අනාගත ප්‍රලව උපදින්න පව් සිද්ධ වෙන චිත්තාභ්‍යන්තර ගතන හේතුවක් බවට පත් වෙනවා. එහෙනම් පව් සිද්ධ වෙනවා කියන එකේ තේරුම පව් උපාදාන වෙනවා. එහෙනම් බිත්තර දැම්මොත් පැටව් හැදෙනවා. බීජ හැදුනොත් පැලවෙනවා. අපුණ්‍ය අභි සංකාරයෙන් සත්වයා දුක් සහිත සතරක් හදයි. ඒක ස්වභාවයෙන්ම දුක්. මේ ස්කන්ධ පංචකයම සමහරු පාවිච්චි කරනවා පව් කරන්න හොඳ නෑ කියලා පින් කරන්න. නමුත් පෘථග්ජන භාවය තුල ස්කන්ධ පංචකයක් බව දන්නේ නෑ. එතකොට පුණ්‍ය අභි සංකාර. එනම් පින් හේතු. අරකේ ද්වේෂ හේතු ප්‍රබලයි, මේකේ ලෝභ හේතු ප්‍රබලයි. එතකොට මෙලෝ වශයෙන් ගත් කලයකට ප්‍රශංසා සහ ආයුර්ණ සැප බල, පරලෝ වශයෙන් ගත් කල උත්පත්තියක් මිනිසුන් අතර හෝ දෙවියන් අතර. හරි. ඒ ස්කන්ධ පංචකය පුණ්‍යාභි සංකාර වුණා. ස්කන්ධ පංචකය ගැන දන්නේ අපුණ්‍යාභි සංකාර කට්ටිය දන්නෙත් නැහැ, පුණ්‍යාභි සංකාර කට්ටිය දන්නෙත් නැහැ, ආනිජ්ජාභි සංකාර කට්ටිය ස්කන්ධ පංචකය දන්නෙත් නැහැ. නමුත් ඔවුන් සිත මට්ටු කරලා බලෙන් මේ සිතේ උපදවා ගන්නවා පව් වෙනුවට පින් වෙනුවට සංසුන් සමාධි ධාන කුසල් කියලා. ඒකෙත් අවිද්‍යාව තියෙන බව, ඒකත් අභි බව බුදුන් වහන්සේ පැහැදිලි කරලා දෙනතුරු දන්නේ නැහැ. ඒක පාදක කොටගෙන පරලෝ යනවා. ධානයෙන් පරලෝ යනවා. දැන් ධාන බඹලෝ. සසර ලස්සන වුණා. සංසාරේ නැමැති හිරකූඩුව පවට වඩා පින ලස්සනයි, පිනට වඩා ධානය ලස්සන වුණා. අයරුණාම හිරකූඩුවෙන් නිදහස් වුණේ නැහැ. දැන් ආපහු බලන්න. බඹලව ගියේ කෙලෙස් නසලා නෙමේ යටපත් කරලා ඒ ධානසුවේ පිරිහෙනකොට යටපත් කරා වූ අපුණ්‍යාභි හෝ පුණ්‍යාභි සංකාරයකින් මතුවලා පුනර්භවයට එනවා. දෙවියන් බවට පත් උනේ අපුණ්‍යාභි සුම්පයන් දෙකම කරලා පුණ්‍යාභි සංකාරය බලවත් කරගෙන ඒක පිරිහුණාම මිනිසුන් අතරට හෝ අපායට යන්න පුළුවන්, බඹලවට යන්න බෑ. මොකද ධාන වඩලා නැහැනේ. අපාගත වුණේ අපුණ්‍යාභි සංකාරයෙන්. ඒක ඉවරනකොට ඉතුරු වෙන්නා වූ විපාක විඳින්න හීන දින සතෙක් වෙලා නැත්නම් අංග විකල මිනිස්සෙක් වෙලා මෙහාට එන්න පුළුවෙනි. එහෙමයි එනවා කියලා තියෙන්නේ. කෙලින්ම මිනිසත්කමටත් නෙමෙයි, අඩුපාඩු සහිත. ඔය ඉන්නේ මිනිස් භාග රටේ. ඇඟ තිබුණාට කල්පනා ශක්තියක් නැති, හරි වැරදි තේරුම් ගන්න බැරි. එහෙම නැත්නම් එක එක අඩුපාඩු තියෙන. ඒ ඉතුරු විපාක ගෙවනවා. ඒ නිසා ද්වේෂයෙන් බලන්න එපා. අංග විකල, මන්ද බුද්ධික සහ මන්ද අනි විවිධ ආකාරයෙන් ඉන්නවා. නමුත්
අර පසුගේ ධර්ම දේශනාවක් කරමින් මම පැහැදිලි කළේ බෝසතාණන් වහන්සේගේ කය 235 පුරුෂ ලක්ෂණයෙන් හැදුවේ උන්වහන්සේගේ හිතේ තිබුණා වූ දියුණුවට අනුව. ඔබේ කය මව්කුසක් තුල හදන්නේ ඔබේ කලාව කර්ම ශක්තියට අනුව. මව්පියන්ගේ පාට මව්පියන් පියාගේ හැඩේ නැත්තම් පරම්පරාවේ හැඩේ හො ඊට අඩුමතර හැඩයක් හරි අරගෙන ඒ ඔබේ තියෙන රූප ලක්ෂණ අංග ලක්ෂණ ශාස්ත්‍රයේ කර්මයක විපාක. දැන් මෙන්න මේ විදිහට මේ සංඛාර තුල අபிසංඛාරය තුල දැන් මේකට ඔබ දන්නේ නැති වචනයක් තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මේ සබ්බේ සංඛාරා මේ යන අයට අනිච්චාති නෙවෙයි නිච්චාති. දැන් මටත් ප්‍රශ්නයක් මතුවෙනවා ඔබටත් ප්‍රශ්නයක් මතුවෙනවා. කවදාවත් මේගොල්ලෝ මේක නිත්‍යයි කියලා වචනෙන් ගත්තේ නෑනේ. නෑ අර අபிසංකාර වෙන්නේ මගේ මම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්ම කොට බලන නිසා. වචනෙන් කියනවා නෙමෙයි. දැන් එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ පහළ නොවූ සමාජයේ මේ අපුණ්‍ය පුණ්‍ය අபிසංකාර රැස් කරමින් නරකට කොට හොඳ එකක් තෝරමින් භවගාමිත්වයේ හොඳ පැත්ත හදාගන්න ඇරුණාම පව් වර්ණනා කරන්නාටත් පින් වර්ණනා කරන්නාටත් ධාන වර්ණනා කරන්නටත් සංඛාර නිරෝධය හම්බ වුණේ නැහැ. අවිජ්ජාපච්චය සංඛාරමයි හම්බ වුණේ. ඒ නිසායි මම කියන්නේ මේ තුන කර්ම මාර්ගයේ කර්මයේ සරණ කරගෙන හම්බෙන්නා වූ කර්ම විපාක. පාප කර්මය ස්කන්ධ පංචකේ පාවිච්චි කරලා පාප කර්ම මාර්ගයේ ඵලය කායස්ස විදෝ පරම්මරණ දුක්ගතින් උප්පජ්ජති දැන් දුකම. පුණ්‍ය කර්ම මාර්ගයේ ඵලය මිනින් පරලෝකස් කයේ හෝ දෙවියන් අතර. දැන් පව් විපාක වලට ඉඩ නැහැ. නමුත් එතනින් චුත වුණ දවසට අර කරපු පව් හේතුත් තව තියෙනවා. දැන් ඔය හදපු කතාවක් වුණත් විමානවත්තු පේතවත්තු වල පස්සේ හදපු කතාවක් වුණත් දෙවියන් පින් වෙර වෙලා අපායට යනවායි කියලා කතා තියෙන්නේ. තව පාපයක් තියෙනවා නම් ඒකට විපාක දෙන්න. එතකොට ඒ විදිහට අපට ඒක පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපුණ්‍ය පුණ්‍යාවි සංඛාරය මම කොට ගැනීම තුල නැත්නම් ඒක නිත්‍ය වෙලා තමයි යන හැදෙන්නේ. එතනින් එහාට දිනු කර ගැනීමේදී තමයි ආනිජ්ජාවි සංඛාරය ආපුහම අන්න මේ අபிසංකාරවලදී පෘථග්ජන සමාජයට නොදැනෙන්න මේක මගේ මම මගේ ආත්ම කොට ගන්නවා කියන පිළිබඳ අවබෝධයක් නැහැ. එතකොට බුදු සමයේ මම හැදෙන්නේ කැස්ලොම් නියදත් වලින් පටවියාපෝ තේජෝ වලින් නෙමෙයි අபிසංකාරයෙන්. සංඛාරය අபிසංකාරයක් කර ගැනීමෙන්. ඒකට තමයි ඒතන් මම ඒතු හමස්මින් ඒසෝ මේ අත්තා කියන වචනේ පාවිච්චි. ඒ මගේ මගේ ආත්ම. දැන් දෙවියොත් සැප වින්දට ආපහු ආවහම දුකින් මිදිලා නැහැ. බ්‍රහ්මයොත් දුක් ඈත් කරලා තිබුණාට ආපහු ආවහම සසරේ. ඒවැ සෝයක් දෙවියන්ගේ සෝයක් තියෙනවා අරකේ ධාන සෝයක් තිබෙනවා. නමුත් පෙන්වන්නේ සසරෙන් මිදිලා නැහැ ආපහු ආර්ය පුද්ගලයෙක් නොවේ නම් අපායටම නිරේටම යන්න තියෙන පාර තියෙනවා. දැන් අපට සංඛාර රැස් කරන්න ඇරුණාම සංඛාර නිරෝධයක් නැහැ නේද? මේ අපුණ්‍යාවි සංඛාරය හෝ පුණ්‍යාවි සංඛාරය ආනිජ්ජාවි සංඛාරය අபிසංඛාර රැස් කිරීමක් කරුණාම කර්මයේ සරණ කරගන්නවක් ඇරීමම සතර දුකින් මිදීමට අවශ්‍ය ධර්මයේ සරණ නැහැ නේද? ඒ නිසායි මම ඔකට වෙනස් පදයක් හදලා කියන්නේ වර්තමාන සමාජයට කම්මන්තරණං ගච්ඡාමි තමයි වළංගු ධම්මන්තරණං ගච්ඡාමි නම් ඔය පාරේ පෘථග්ජනයින්ව වළංගු වෙන්නේ නැහැ කියලා. කර්මයේ සරණ කරගෙන භවත්‍රේ විපාක විඳිනවා. මේ භවත්‍රේ සංඛාර රැස් කරලා විපාක විඳිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සර කරගන්න කිව්වේ ඔකේ විපාක විඳින්න නෙමෙයි. ඔය සසර ගමනින් මිදෙන්නනේ. කොහොමද මේ කර්මයේ සරණ කරගන්න තැනට ධර්මයේ සරණ යොදන්නේ අපි? කර්මයේ සරණ සංඛාර රැස් වෙනවමයි. සංඛාර නිරෝධයට වෙන ක්‍රමයක් ඇති.
ඒ නිසා තමයි මේකට සමගාමීව අපි කර්ම සූත්‍ර විග්‍රහ කරමින් මේ මිනිස් සමාජයේ අபிසංකාර කරන්නා වූ පුණ්‍යාභිසංකාර පුණ්‍යාභිසංකාර අනිජ්ජාභිසංකාර නැත්නම් කන්න කම්ම සුඛ කම්ම කන්න සුඛ කර්ම කියලා මේ තුනට තව අර්ථයක් පෙන්වලා තිබෙන ත්‍රිපිටකේ. ඒතකොට කන්න කර්ම කරලා සුඛ කර්ම කරලා කන්න සුඛ කර්ම කරලා කර්ම විපාක විඳින්න ඇරුණාම දුක් ගෙවන්න බෑ. දුක යටපත් වෙනවා ඈත් වෙනවා. ඊළඟ කර්මය මේ තුනේම කර්ම ෂේ කරන්න කර්මයක් තියෙනවා. ඒක විග්‍රහ කරන්නෙම පාලියෙන් කන්නං කන්න විපාකම් තස්ස පහනායා චේතනා ඒවා ප්‍රහාණය කිරීමේ චේතනාව සුක්ඛං සුක්ඛ විපාකම් තස්ස පහනායා චේතනා කන්න සුක්ඛ විපාකම් තස්ස පහනායා චේතනා ඒ විපාකේ ප්‍රහාණය කිරීමේ චේතනාවට කර්මක්ෂය කිරීමේ කර්මය කියලා කියනවා. එනම් පාප කර්ම පුණ්‍ය කර්ම ධාන කර්ම අවිජ්ජාපච්චය සංඛාරා කර්ම රැස් කිරීමේ කර්ම මාර්ගයේ උන්ට කම්මන්තරණං ගච්ඡාමි තමයි තියෙන්නේ. සතර දුක ටිකක් අඩු කරගෙන සැනසෙන්න ඇරුණාම දුකින් මිදීම නැහැ. දුකින් මිදීමට ධර්මයේ සරණ කරගන්න ඕන. අර කර්මක්ෂය කිරීමේ කර්මයේ මාර්ගය තමයි ධර්මයේ සරණ තියෙන්නේ. එහෙනම් අපිට දැන් සංඛාර රැස් කරන හැටි තේරුණානේ. දැන් බුදුන් වහන්සේ ලෝකේ පහළ වුණේ මිනිස්සුන්ට සංඛාර රැස් කරන්න උගන්වන්න නෙමෙයි ඒක කරමින් හිටියා මිනිස්සුયો. සංඛාරංච නිරෝධේන සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒ කියන්නේ අනිත්‍යයි දුකයි එහෙම නෙමෙයි. ඒ අර්ථයෙන් නෙමෙයි මම ගත්තේ. අපේ රටේ එහෙම තිබුණාට පාලි පදයේ අනිච්ච දුක්ඛ අනාත්ම තමයි සිංහලට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අනිත්‍ය ඇති වෙනව නැති වෙනවා දුකයි හිම ගත්ත ගමන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ සිට නිවන් දක්වා සංඛාර නිරෝධයෙන් ගත්තා වූ සැප විස්තර කරන්න බෑ. ඒ නිසායි මේ දුක්ඛ කියන පදයට ඔතන සංඛාර සම්බන්ධයෙන් යොදන්නේ මගේ මම කොට ගන්න කිසිවක් නැති බවයි ඇත්ත. ඒකයි ශුන්‍ය වශයෙන් බලනවා කියන්නේ. අනිත්‍ය කියන්නේ මගේ කොට ගන්න කිසිවක් නැති බව. එතකොට එහෙනම් මගේ කොට මගේ මම ආත්මකට මගේ ආත්මකට ගැනීමට නමක් නිට්ටය සුඛාත්ම. වෙන අනිත්‍යක් හොයන්න යන්න ඕන නැහැ. දැන් හරිනේ. සත්තා ගච්ඡති සංසාරෝ ජාති මරණ ගාමිනෝ කුමකින්ද? අනිත්‍යේ නිච්ච සංඤිනෝ දුක්ඛේ සුඛ සංඤිනෝ අනත්තානි අත්තානි අසුභේ සුභ සංඤිනෝ. අනිත් දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිට්ටය සුඛ සුභ ආත්ම සංඥාවෙන්. ඉපදෙමින් වැරෙමින් සසර සත්‍රේ සත්‍ය ඇවිදිනවා. කොහෙන්ද ඇවිදින්නේ? කයෙන්ද දෙපයින්ද? නැත. පවෙන් පිනෙන් ධානයෙන්. එහෙනම් මේ බුදු සමයේ අනිත් දුක්ඛ අනාත්මය වළංගු වෙන්නේ පව්පින් ධානවලට නේද? නිත්‍ය සුඛාත්ම වළංගු වෙන්නේ පව්පින් ධානවලට නේද? ඔබ කොහෙද අනිත්‍ය බලන්නේ? අන්න මේ සංඛාර රැස් කිරීම කියන එකේ තේරුම පව මමත්වෙන් ගත්තාම පව නිත්‍ය සුඛාත්ම. පින මමත්වෙන් ගත්තාම පින නිත්‍ය සුඛාත්ම. ධාන මමත්වෙන් ගත්තාම ධාන නිත්‍ය සුඛාත්ම. සංසාරේම නිත්‍ය සුඛාත්ම නම් ඕ මිත්‍යා දෘෂ්ටිය තුළ මිනිසාට දුක් දෙනවා. ඔය බුදුරොන්ගේ සොයා ගැනීම. දැන් මේ අවුරුද්දට සැරයක්ද රැස් කළේ? ජීවිතේ කවතාවක්ද රැස් කළේ? නැහැ. රැස් කරන්නේ මොහොතක් මොහොතක් පාසා. වතුර පිරුණ වතුර අඩිය තිබිච්ච කලගෙඩියේ වතුර බොන්න හිතන කාක්කා ගල් කැටේ කැටේ ගෙනත් දාලා තමයි වතුර ටික උඩට ගත්තේ. මේ සංකාර බලවත් කරන්නේ නැවත නැවත අරමුණෙන් අරමුණට ඒ පිළිබඳව සිතීමෙන් කීමෙන් කිරීමෙන් හෙවත් මමත්වෙන් ගැනීමෙන්. ඒ කියන්නේ පෘථග්ජන පුද්ගලයාට සංඛාර නිරෝධය කියන මාර්ගයේ වළංගුම නැහැ. ਉਹ සංඛාර රැස් කරන්නේ. තව ටිකක් එහාට ගමු අපි මේක. ඔහොම බැලුවට තේරෙන්නේත් නැහැ. දැන් අපි ඔන්න දැන් ගත්තා අනුවිතර්කණේ අනුවිචාරණය කළා. දැන් මනස අනුපෙක්කණයට යනවා. සිතට යොදලා බලන්න. දැන් සිත මෞකසෙන් බිහිව තැන් පටන් මැරෙනකම් තියෙන එකක් නෙමෙයි. සිත ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හටගෙන නැතෙන එකක්.
ඒ ඇස තුළ ඒ කන තුළ ඒ නාසය තුළ ඒ අරමුණ තුළ තමයි මේ මොහොතකින් මේ වැරැද්ද සිද්ධ වෙන්නේ. බලමු අපි සිතට යොදලා හරියනවද කියලා. අපි දැන් ජීවත් වෙලා ඉන්නේ. අපි දැන් හදාගෙන තියෙන්නේ චිත්තාභ්‍යන්තරයෙන් එන්න තමන් හදාගත්ත කුණු රාශියක් වත් ක්ලේශ රාශියක්. බාහිරෙන් ගැටෙනකොට තරහවොත් පුණ්‍යාභි සංකාරය එනවා. බාහිරෙන් ගැටෙනකොට සතුටක් ආව පුණ්‍යාභි සංකාරය. අනිත් එක එන්නේ නැහැ නේ ධානය නැති නිසා. මේවා ප්‍රත්‍ය විතරයි එන්නේ තමන් හදාගත්ත එක. මෙන්න මේ ගහ ඇතුලේ තියෙන කිරි උනන්ඩ එළියට එන්න කිටේරයකින් කොටන එක උදව් වෙනවා වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නම් වූ ආරම්මණයෝ ප්‍රසාදයන්ට ගැටීමේදී ඒ ප්‍රසාදය තුළ චක්කු ප්‍රසාදයත් ඒක යන සෙවණැල්ලත් කියන ගෝචර රූපයත් දෙක ප්‍රත්‍ය වෙලා අර ඇතුලේ ඒක එළියට එනවා. මේ ටික හඳුනා ගන්නකොට තින්නම් සංගති පස්සෝ කියලා කියනවා. මේවා පුංචි දේවල් විතර ලොකු එක අතන තියෙන්නේ. දැන් අර පරණ පුරුදු පරසපච්චා වේදනා. දැන් ඉතින් සැප වශයෙන් නිදී දුක් වශයෙන් උපේක්ෂා වශයෙන් නිදී ලෝභ වශයෙන් නිදී ඊර්ෂ්‍යා වශයෙන් ඕන එකක් විඳි. සැප දුක් වශයෙන් නිදී. සැප වේදනාව නම් ඇලී දුක් වේදනාව නම් ගැටේ. වේදනා පච්චා තණ්හා. ඇලුනොත් ගැටුනොත් අන්න බැඳෙන්න හේතු උපාදාන. උපාදාන වුණොත් නිදිගස් සිතට ඇතුළු වෙයි බව. අනුසේති තේන සංකං ගච්ඡති. මෙන්න මේ අරමුණ තුළ තණ්හා උපාදාන භවයට කියනවා අවිද්‍යා සංකාරය කියලා. ඔන්න අවිද්‍යා පත්‍ය සංකාරා පොතේ නෙමෙයි තියෙන්නේ, ඉස්සර ජීවිතෙත් නෙමෙයි තිබෙන්නේ. ඇසට කනට නාසයට දිවට කයන හැමන අරමුණක් තුළ මුලා වීමේදී දැන් ඉතින් පෘථග්ජන පුද්ගලයාට පුළුවන් අවිද්‍යා පත්‍ය සංකාරානේ. ඒ අවිද්‍යා පත්‍ය සංකාරාම අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන්නේ අන්න සංකාරංච නිරෝධේන. දැන් මේ බාහිරෙන් ගැටෙනකොට අටලෝ දහමද දුක් ගෙනත් දෙන්නේ අර හදාගත්ත මතය. සංඛාර දුක්ඛය කියන්නේ තමන් හදාගත්ත එකේ තමයි මේ දුක් ගෙනත් දෙන්නේ. ඒ කියන්නේ අපි දුක හදාන විඳවනවා. තරහ එනවා, වෛරය උපදිනවා, පරිගණ්ඩ හිතෙනවා කියන්නේ ලෝකෙ තියෙන එකක් තමන් හිතේ උපදින එකක් නේ. ඇයි පෝර දැම්මේ? මේවට පෝර දාලා බලවත් කරන් තියෙන්නේ. ඔන්න ඔහොම ජීවිතේ විවරණය කරගන්න. ජීවිතේ දීලා තියෙන්නේ කන්න බොන්න අදින්න පළඳින ගෙවල් දොරවල් හදන්න කියලා හිතනවා නම් ඒකටම කරාරගත්තට කමක් නැහැ. નિરાගමික වෙලා. නමුත් මේ ඊර්ෂ්‍යාවේ ක්‍රෝධයේ වෛරයේ දුක් ටික ජීවිතේ කොහෙ ගියත් විඳින්න වෙනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි උගත් නුගත් ભેදෙන් තොරව. මොකද පුද්ගලයානු කය විතරක් නෙවෙයි ප්‍රධාන වෙන්නේ සිත. ඒ සිතින් මතිමතාන්තර ඕන තරම් හදන්න පුළුවන් පු탁ජනයින්ට. හරි කියලා පෙන්වන්න පුළුවන්. බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්වන්නේ ඒව මතිමතාන්තර හදාගත්ත දෘෂ්ටි තමයි ඔක්කොම. අදටත් හදන්න පුළුවන් එහෙම જાති. ඒව හදන්නේ පංචස්කන්ධය තුළ ඊට පස්සේ දෘෂ්ටිය මම වෙනවා. ඒක තමයි දිට්ඨිගත කියලා කියන්නේ. මේ ඔය පූර්වාන්ත කල්පිත අපරාන්ත කල්පිත පැත්තට විතරක් නෙමෙයි දේශපාලන මතිමාන්තරව දිට්ඨිගත වීම තිබෙනවා. අපට විතරයි මේ රට හදන්න පුළුවන් කියලා තමයි ඔක්කොම කියන්නේ. ලෝකෙත් එහෙමයි. නමුත් සංඛාර දුක්ඛෙන් නිදහස් වෙන්න බැරි නම් කවුරු කොහොම රට හැදුවත් මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ විඳවන එකෙන් නිදහස් වෙන්න කාටවත් බෑ. මේ සමාජයට වෙලා තිබෙන්නේ දියුණුවත් එක්කලා ලෞකිකයට බරපතල වැඩි. සියල්ල ඒකෙන් විසඳෙයි කියලා හිතන් ඉන්නවා. සම්පූර්ණ කාලය ධනයස මේ පැත්තට යොමු කරලා නිකන් ආගමික ලේබලයක් ගහගෙන තිනවා පොයට පන්සල් යන්න හරි මලක් පහනක් පූජා කාට හරි දන් ටිකක් දෙන්න හරි කඩන පින්කමක් කරන්න හරි. එච්චරයි කියලා. ඒ පින නැමැති අවිද්‍යා පත්‍ය සංඛාරය තුල පෘථග්ජන භාවය තුල දසවස්තුක සම්මාදිට්ඨිය තුල ආර්ය සම්මාදිට්ඨියට පැමිණීමක් නැහැ ඒකේ. එනිසා ආගතං ඉමං සද්ධම්මන්ති කියන එකෙන් කියන්නේ නිවීමට පැමිණීම, සද්ධර්මයට පැමිණීම, ආර්ය සම්මාදිට්ඨියට පැමිණීම. මං කියනවා ඒක මොනම සංකාරයක්වත් රැස් කරලා බෑ. මන්දයත් අවිද්‍යා පත්‍ය සංඛාරානේ.
දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා දැක්කද තියෙන තැන? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ ඕනෑම අරමුණක් ඔස්සේ අරමුණේ මුලා වී ඇලී අවසන් කළොත් එහෙම සංයෝජනය වෙනවා, සසරට බැදෙනවා, අபிසංකාර වෙනවා. එහෙනම් අපි දන්නේ සංකාර රැස් කරන්න තමයි තාම. දැන් යංකින්ච දුක්ඛං සම්භෝති. ඉතින් එහෙනම් පව් කරලා පින් කරලා ධානය වඩලා කෙටි කාලීනව සැපතක් නැත්නම් ඈත් වීමක් තියෙන්න පුළුවනි. වර්තමාන සමාජයේ යම් යම් අය මං අහලා තියෙනවා ඒ වගේ දානෙ දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, මව්පියන්ට සලකනවා, චෛත්‍ය හදනවා, වන්දනා ගමන් යනවා, දන්සල් දෙනවා. හැබැයි අටලෝ දහමේ කම්පා වෙලා කියනවා අනේ කිසි තැන සිල්ලක් නැහැනේ. ඉතින් ඇස්සරලා බලන්නකෝ. ඒ පුණ්‍ය කර්මයන් විපාක නැහැ කියලා බුදුන් වහන්සේ වදාහරලා නැහනේ. නමුත් පෘථග්ජන භාවය තුල පව් කරන්නාට, පින් කරන්නාට, ගිහියාට, පැවිද්දාට අටලෝ දහම බාර ගැනීමෙන් හැදෙන කම්පාවෙන් නිදහස් වෙන්න බෑනේ. ඒක තේරුම් ගන්න ඕන කොහෙ ගියත්. ඔය මේ ලෝකෙට වඩා ලංකාවට මේ රටට වඩා සැප විඳින්න ගිය සමහර අය ලෝකවල සැප විඳ හැටිත් පෙන්වනවා කියන රටේ රටවල. අන්තිමට සැමියා විසින් බිරිඳ මරපු හැටි, බිරිඳ විසින් සැමියා මරපු හැටි එන්නේ කතන්දර සැප විඳින්න ගිහින්. ඒ මොකක් නිසාද? චිත්තාභ්‍යන්තරයේ පෝෂණය වෙන්නා වූ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය පාලනය කරගන්න ওই පාලන තන්ත්‍රවල බේත් නැහැ. ඒවා අபிසංකාර, ඒවා මිනිසුන්ට දුක් ගෙනත් දෙනවා. සබ්බේ සංඛාරා. දැන් මේක යදා පඤ්ඤාය පස්සති. සංඛාරයන් මමයයි අරගෙනයි ඉන්නේ, මම කොට ගත යුතු නැතයි නොනින් දකින්න වෙනවා. දැන් අර මම පෙන්වුවේ තණ්හා උපාදාන භව කියලා ඒ සංඛාර රැස් කිරීම. පමාද විහාරීත්වය. ඔබ තුල දකින්නකෝ ඔබ මොන පාරේද ඉන්නේ කියලා. මේක බොහොම ලේසි සහ බලවත් කලක් තිස්සේ කර බැවින්, සංසාරිකව ජීවිත ගණනාවක් තිස්සේ කළ බැවින්. අනුසෝතගාමිත්වය බලවත්. මාරයත් ඒ පැත්තට උල්පදන් අල්ලනවා, ඇදලාම යන්නේ ඒ පැත්තට තමයි. අන්න තථාගතයන් වහන්සේ එහෙනම් ඔබට සංඛාර දුක්ඛෙන් මිදෙන්න බෑ. මොකද ඔබ සිත සංඛාර ගත කරනවා. අපුඤ්ඤාභි පුඤ්ඤාභි අනිජ්ජාභි සංඛාර ගත කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ සබ්බ සංඛාර සමතෝ නිර්වාණය පැත්තට පෙන්නන්නේ සබ්බ සංඛාර සමතෝ සබ්බූ පදිපටිනිස්සග්ගෝ. දුක් වලට හේතු සියල්ල බැහැර කළේ වෙයි. තණ්හක්කයෝ තණ්හාව සෙව්වේයයි. මුත්‍ති මිදුනේ වෙයි. අනාලයෝ නොයලුනේ වෙයි. අර වචන ටික පෙන්නන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියලා. පැය දෙකක ධර්ම දේශනාවකුත් ඇති මේ නාලිකාවේ. එහෙනම් අපි බුද්ධෝත්පාදයක මිනිසුන් වෙලා ඉපදුනා නම් බුදු සමය ශාසනික ව්‍යවහාරයන් කටයුතු කරලා ඉගෙන ගත්තා නම් ලැබි නම් අපිට බුදුන් වහන්සේ වදාළ දෙයට අපි ඉගෙන ගන්න ඕන සබ්බ සංඛාර සමතය දුක් නැති වෙන්න නම්. සමතය කියන්නේ සමත මේ මණ්ඩලය කරන යටපත් කිරීමට නෙවෙයි. ඉතිරි නැතුව සංසිඳීමට. දැන් මේක කොහෙද වෙන්න ඕන? අවුරුද්දට මේක වතාවද, විහාරස්ථානයේද, සෙනසුනේද, භවනා මධ්‍යස්ථානයේද, වර්තමාන අරමුණේද, වර්තමාන ජීවිතයේද, ජීවිතයේ වර්තමානයේද. අන්න එහෙම අපි මේක සියුම් තැනකට ගේන්න ඕන. එහෙනම් අරමුණට ආපු දේ ලෝභ දේශ මොහ වශයෙන් බැඳීමේදී සංඛාර රැස් වේ. සතර උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයට එකතු වෙන එක තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා. අවිද්‍යාව තුළ පුණ්‍ය අපුණ්‍ය කර්ම රැස් කරයි. හරිනේ අවිද්‍යාපත්‍ය සංඛාරා. අවිද්‍යාපත්‍ය සංඛාරා නම් අකට මොනවද? ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඒ හුදු දුක් රසට හිමිකම් කියන්න නේද සිද්ධ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ පාරද
මේ ඔබ ඉන්න තැන පිළිබඳව ඔබට කැඩපතකින් පෙන්නනවා. එහෙනම් ඔබ ඉන්නේ දුක්ඛ ගාමිනී දුක්ඛ සමුදයගාමී පටිපදාවේ. දැන් නිරෝධ ගාමිනී නිරෝධේ නිරෝධ ගාමිනී පටිපදාවට මාරු වෙන්න ඕනේ. මොකෝ ස්කන්ධ පංචකය කියන එකට මේ ලෝකේ ස්ත්‍රී පුරුෂ භාවයක් ඇඟට දීලා තුන ස්කන්ධ පංචකයට ස්ත්‍රී පුරුෂ භාවයක් දීලා නැහැ. ඒ නිසා ඒක ඕන කෙනෙකුට අනුගමනය කරන පොදු ධර්මතාවයක්. ඒ විතරක් නෙමෙයි මේ සතර දුකින් දිනනට ධම්මන්තරණං ගච්ඡාමි කියන එකටත් පැවිද්දන් සඳහා පමණයි භික්ෂුණීන් සඳහා පමණයි කියලාත් නැහැ. ඕන කෙනෙකුට මේ පොදු අර්ථ තේරුම් ගන්න. එහෙනම් මේ අபிසංකාරයෙන් හැම විටම මොකද්ද කරන්නේ? නිවීම වහන එක. අපුණ්‍යාபிසංකාරයෙන් නිවීම වහනවා. ඊට වඩා හොඳයි පුණ්‍යාபிසංකාරයෙන් නිවීම වහනවා. ඊටත් වඩා සැනසීමයි ආනිජ්ජාபிසංකාරය. නමුත් නිවීම වහලා හදාගත්ත ආයතන. නිවීම යනවා ආයතනයක් නෙමෙයි. අபிසංකාරයක් නෙමෙයි. සංකාර නිරෝධ වෙනකොට හම්බ වෙන තැනක්. දැන් මෙන්න මේ தත්ත්වයන් තේරෙනකොට මේ සංකාරංච නිරෝධේන කියන පදයට අයිති භාවනාව ඔබ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන. භාවනාව කියන්නේ ඒක නැවත නැවතත් වැඩිම කියන එක. දැන් මේකට කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ කියලා එක පැත්තකට. නිච්චතෝ සුඛතෝ අත්තතෝ කියලා වචනෙන් කීවෙත් නැහැ. ඒක අල්ලා ගැනීමට නමක්. අනිදුක්ඛ අනාත්තතෝ අල්ලා නොගැනීමට නමක්. දැන් ආපහු යන්න හැරෙනවා. රැස් කිරීම වෙනුවට අස් කිරීම. ඒ රැස් කිරීමේ ලොකු දේවල් හම්බ වෙනවා කියලා මිනිස්සු කල්පනා කරනවා. ලොකු දේවලුත් එක්කලා දුකත් හම්බ වෙනවා. අස් කිරීම තුළ යමක් හම්බ වෙනවා. නමුත් ඒක ලොකු කුඩා දිගපළල වචන වලින් පාවිච්චි කරන්න බෑ. ඒක ලෞකිකට අයිති ඔබ මනින සෝය නෙවෙයි. ඒ ඔක්කොම අයිති වෙන්නේ 16න් එකකට අරක 16න් 15ක් තරම් විශාලයි කියලා පෙන්නනවා. මේ පිළිබඳ ඉඟියක් අපි සපයනු ලබනවා. මේක තිබෙන්නේ ඔබේ සිත තුළයි. උඩින් කසල දාලා වහලා තියෙනවා නිදානයක් වගේ මේ නීවරණ කියන ධර්මතා අபிසංකාර කියන ධර්මතා මත ජීවත් වෙන්න ගිහින් ඔබේ නිදානේ ඔබ වහගෙන තියෙනවා. කවදා හරි හැබැයි පරිස්සම් වෙනවා මතු කරගත්ත හැකි. දේවදත්තටත් ඔය ඔච්චර කරපු පව් වලට විපාක විඳලා මේ නිදානේ හම්බ වෙනවා. ඔබත් එහෙම විපාක විඳලා නිදානේ හොයන්නද කල්පනා කරන්නේ? නමුත් දේවදත්ත කවදා කොහෙන් මෙතෙන්ට එයිද කියන්න බෑ. ආයු කල්පයක්ද කොච්චරද පෙන්නනවනේ. ඒ නිසා මේ මිනිසත් භවය ශ්‍රී ලංකා අද්වීපය මේ යුගය මේ සංසාර චක්‍රයේ ඇවිදින අයට නිවන් දොර අරින්න තියෙන තැනක්. අපාය නිවන් දොර අරින්න බෑ. දිව්‍ය ලෝක නිවන් දොර අරින්නත් බෑ. බඹලෝ නිවන් දොර අරින්නත් බෑ. ඒ අයට අරගන්න බෑ. අරින්න පුළුවන් අයට සියවස් ගණනාවක් තිස්සේ පටවපු මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ බර උහුලන වැරුණාම නුවණ පෑදෙන්නේ නැත්නම් ඇත්ත තමයි කියලා තේරෙන්නේ නැහැ. නිදානයක් කසලවලකින් වහලා තියෙනවා වගේ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම කරුණු කොතරම් වැරදි අර්ථකථනයන් තුල නොහැකියාව කියන අර්ථය තුල මන්දෝත්සාහය කිරීම වලට බාධනය කරලා තියෙනවාද? මම මේකට එක වචනයක් යොදනවා. බුදුන් වහන්සේ යතනෙත අන්ත දෙකෙන් මිදී හේතුඵල න්‍යායක් දේශනා කළා. ඒක ආර්ය පුද්ගලයන්ගේ හමාර වීමත් සමග මැදුම් පිළිවෙත ඉවරුණා. ඊට පස්සේ තිබෙන්නේ බුදු සමයේ එතනම් වූ අන්තය තුල හදාගත්ත බුද්ධ ආගමක්. පෘථග්ජන කියන කවුරුත් Taman ශාස්ත්‍රවාදීන් බව දන්නේ නැහැ. මතක තියාගන්න. මේ ගැඹුරු විග්‍රහයක්. ඔබට පවත් ඇත, පිනත් ඇත, ධානයත් ඇත, අපායත් ඇත, දේව ලෝකෙත් ඇත, බ්‍රහ්ම ලෝකත් ඇත, මමත් ඇත. එන්ද යාමකුත් ඇත. ඇත නැත දෙකම අන්ත දෙකක් කියලා බුදුන් වහන්සේ වදාරනවා. ඒක හේතුඵල වශයෙන් දැක්කොත් තමයි
මේවා ඇවිදින්න තියෙන හේතු මේ ඵල ලබන්න තියෙන හේතු අයින් කළොත් හේතු නිරෝධයෙන් ඵල නිරෝධය තවත් හේතුන්ගෙන් හට නොගත්තා වූ ඵලයක් නොවන්නා වූ ප්‍රතිඵලයකට හිමිකම් කියන්න පුළුවන් වෙන්නේ. හේතුන්ගෙන් හටගත්ත ඵල බින්දිනවනේ. ඔය කොටස තමයි ඔය පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ නයන් ධම්මෝ දුම්පඤ්ඤන්නස් පඤ්ඤස්ස කියන්නේ මල් පූජා කරන එක, බුද්ධ පූජා දෙන එක, වන්දනායන එක. එහෙම නෙමෙයි. ඒවා ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඔන්න ඔබට ඔබ පිළිබඳ විවරණයක් කළා. දැන් එහෙනම් සංඛාරයන් රැස් කිරීමෙන් ලෝභයට, ද්වේෂයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට, අටලෝ දහමට ඇලීම තුළින් ඒ හට ගන්නා වූ මානසික දුක්ඛයෙන් මිදෙන්න පුළුවන් තැනක් පෘථග්ජන භාවය තුළ සිටු මැදුරේ නැත, රජ මැදුරේ නැත, දුගී පැලේ නැත, සාගරේ නැත, කොහෙවත් නැත. නමුත් සිතෙන් මේ විසංකාර කරන්න පුළුවන් නම්, සිත සංකාරගත කිරීමෙන් මුදවා ගන්න පුළුවන් නම්, ඒ සමගම නැති වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා. ඒක තණ්හා නිරෝධය. බලන්න දෙයක් නැහැ. මේක අරමුණක් තුළ, ස්කන්ධ පංචකයක් තුළ මම ඉස්සෙල්ලා පෙන්වුවාගේ අනිත් පැත්තටත් පෙන්නලා තියෙනවා. ඒක එකයි නෙමෙයි. ඊට පස්සේ නැවත නැවතත් වර්තමාන මොහොතේ තියෙන ඕනෑම කාරණයක් තුළ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය, අවිද්‍යාපත්‍ය සංඛාරා භවගාමී, අවිද්‍යා නිරෝධයෙන් භව නිරෝධය, භව නිරෝධෝ නිබ්බාණං. අන්න යන තැන. භවපත්‍ය ජාති, භව නිරෝධෝ නිබ්බාණං. මේක කොහෙද තියෙන්නේ? පොතේද? ඔබේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ අරමුණේ මුලා වීම තුළ. භවපත්‍ය ජාතිත් අරමුණ තුළ, භව නිරෝධෝ නිබ්බාණනොත් අර පටිසෝතගාමීත්වය තුළ නිරෝධයනේ. අන්න අර තින්නම් සංගති පස්සේදී ඒ කොටසට එන්න දෙන්නේ නැතුව, පරණ කොටසට ඒක යන්න කියලා. ඒකට ඇලෙන්න ගැටෙන්නේ නැතුව, ඒක උපන්න කුසල් දුරු වීමේ කෙලස් තවන වීරියෙන් යුක්තව අතහැරලා දැමීම තුළ ඒ පරණ වේදනාවට තණ්හා කරන්නේ නැත්නම් අලුතින්නේ උපාදාන වෙන්නේ නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් භව නැහැ. එතකොට ඒ ස්කන්ධ පංචකේ උපාදානය නොවී තමයි අවසන් වෙන්නේ. අතීත හේතු ඇවිදින් නිරෝධ වෙනවා, වර්තමාන ඵලය හඳුනා ගන්නවා. නමුත් වර්තමාන හේතු නොතැවීමකින් අවසන් වෙනවා. වර්තමාන හේතු තබා අවසන් වීම අවිද්‍යා සංඛාරා, වර්තමාන හේතු නොතබා අවසන් කිරීමට තමයි විද්‍යා නිරෝධය කියන්නේ. තණ්හා නැත්නම් උපාදාන නැහැ, අරමුණ තුළ උපාදාන නැත්නම් භව නැහැ, භව නැත්නම් ජාති නැහැනේ. එහෙනම් තණ්හා උපාදාන භව වරහන් ඇතුලේ අවිද්‍යා සංඛාරා, තණ්හා උපාදාන භව නැත්නම් විද්‍යා විමුක්ති. සංඛාරංච නිරෝධේන, සංඛාර නිරෝධ වුණා. නැවතත් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය, පටිසෝතගාමී. කර්ම ඡය කිරීම, සංඛාරයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම, අල්ලා නොගැනීම, අප්‍රමාද වීම. මොන ධර්ම න්‍යායකින් කතා කළත් ඔබේ සිත තුළ පටිසෝතගාමීත්වය මේ විග්‍රහ කරන්නේ ආපහු යන හැටි. අදාළ තැනට එන්න පාසල් ගියේ බුද්ධ ආගමේ ඉඳලා වචන දැනගත්තට බෑ. ඒක ඉතිහාසය ගැන උගන්වපු එකක් නේ. බුදුන්ගේ ඉතිහාසය, සාසන ඉතිහාසය, චෛත්‍ය ඉතිහාසය අරුණාම අපේ ඉතිහාසය නෙමෙයි ඒකේ තියෙන්නේ. අපි අපේ ඉතිහාසය හොයාගත්තා නම් අපේ ඉතිහාසය අපිට දුක් ගෙනත් දෙන්නේ කියලා තේරෙනවා. ඉතිහාස කියන්නේ මෙතේ සිදුවේ කියන එකනේ. අපි සිදු කරගත්ත දේවල් වල තමයි මේ විඳවන්න තියෙන්නේ. අන්න අපට මේ කාරණේ තේරෙනකොට වර්තමාන මොහොත සංඛාර රැස් කරන්නත් අවස්ථාවක් තියෙනවා, සංඛාර නිරෝධයටත් අවස්ථාවක් තියෙනවා. සංඛාර රැස් කරන්නා සිහින් කටයුතු කරන්නේ ඔහු කර්ම රැස් කරන්නේ කර්ම මාර්ගය. සංඛාර නිරෝධ කරන්නා ධර්මයට යන මාර්ගය. මොහොතක් පාසාම ඔහු විසංකාරගතං චිත්තං තණ්හාන. එතකොට එතන තවත් තියෙනවා තත්ත්වයක්. මෙහි ඉතින් කතා කරලා තේරුමක් නැහැ.
නිහඬ සිත, කලබල වෙන සිත, පරම සිත, අසංකත ධාතුව ඔය වචන පාවිච්චි කරයි. මාර්ගය මේ අපි කතා කරන්න පුළුවන් මාර්ගය නේ විතරයි. ඵලය සාක්ෂාත් වෙන දෙයක්. අයිති වෙන දෙයක් නෙමෙයි. මේ ලෝකේ වචනෙන් දකින්න එකක් නෙමෙයි නිවන් දකින්නවා කියවට නොනින් දකින්න එකක් අද්දකින් දකින්න එකක් නෙමෙයි. නමුත් මාර්ගය ගත්තොත් ඵලය. මෙන්න මේ தত্ত্বය ස්පර්ශ කරනවට තමයි ධර්මයේ සරණ කරගන්නවා සද්ධර්මයට පැමිණෙනවා කියලා කියන්නේ. එතකොට මේ தත්ත්වයේදී අටලෝ දහම තර්ජනය කළාට රිදෙන්නේ නැති නිසා අන්න දැන් ධම්මදීපා භික්කවේ විහෙරත ධම්ම සරණා නඤ්ඤ සරණා ධර්මයේ දිවිනක් කොටගෙන ජීවත් වෙනවා. කය මෙහෙතියේ ස්කන්ධ පංචකේ පාවිච්චි කරයි. නමුත් ඇතුළතින් ඉන්නේ මේ අටලෝ දහමේ කම්පාවට වදින්නේ නැති, රිදෙන්නේ නැති, බාර ගැනීමක් නැති, බාර ගන්නා නැති මේ සංසුන් ලෝකේ. හොයන්න බලන්න මතු කරන නිවනක් තියෙනවා කියලා තේරෙයි එතකොට. ඔය නිවන කොහෙද තියෙන්නේ කියලා මොඩ මිනිස්සු අහන්නේ. ආව හරි පොළොව හරි ගොඩනැගිල්ලක් හරි කියලා හිතාගෙන. නමුත් ඒකට පාර අර සංඛාරවල නමක් තමයි ලෝභ, දේශ, මෝහ. තවත් නමක්. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය. අන්න සංඛාර නිරෝධය වෙන හැටි. බැවින් ඔබ ඔබේ අවධානය යොමු කොට පැහැදිලි කරන්නා වූ ධර්ම දේශනා ගණනාවක් ශ්‍රවණය කොට මෙන්න මේ විදිහට මේ අරමුණ තුළ මේ පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව මනසානුපෙක්ඛණය කොට දැන් අනුගමනය කළොත් හමු වෙනවා කියලා සැක නැහැනේ. සැක නැහැ. එතකොට තමයි විචිකිච්ඡාව දුරු වෙන්නේ සම්පූර්ණයෙන්. මෙබඳු අය ಭಾರತය තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ස්ත්‍රී පුරුෂ කාමභෝගී බ්‍රහ්මචාරී කාමගී ජීවිත ගත කරන ස්ත්‍රී පුරුෂ සියලු දෙනා තුළම එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් නෝ දහස් ගණනක් හිටියායි කියලා කී වදාරලේ බුදුන් වහන්සේ නම් ඒ මීට වඩා ඒ මිනිසුන්ගේ මොනේ දියුණු නිසාද නෑ. එදා ඒ මාර්ගයේ තිබුණ අපිට මේ මොලේ දියුණු වුණාට අපිට මාර්ගයේ වචන වලින් කතා කළාට අනුගමනය කරන්න තේරෙන්නේ නැහැ වැහිලා. මාර්ගය වුණාම කර්මඵල ලැබුණාම මාර්ගඵල නැහැ. ගිහින් බලන්නකෝ මාර්ගේ ඵල නැද්ද කියලා. අර රටේ ඉන්න මෝඩ මිනිස්සු කියන්නේ මාර්ගඵලයක් ලබන්න භාවනා කරනවා කියලා. ඒ මාර්ගඵලයක් කියන වචනේ මොකට කියනවද මට තේරෙන්නේ නැහැ. එහෙම එකක් නැහැනේ. කොළඹින් පිටත් වුණාම නුවර යන මාර්ගය. නුවරට යාම ඵලයනේ. ගියේ නැත්නම් හම්බ වෙන්නේ නැහනේ. එහෙම කිලෝමීටර් ගාණක් මේක නෑ. සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධෝ මාර්ගය. මොහොතකින් ඉවර වෙනවා. එතකොට ඵලයනේ. ධර්මයට යන මාර්ගය. ධර්ම මාර්ගය කියවට ධර්ම මුලින් මාර්ගයෙන් පසුව නෙවෙයි. මාර්ගයෙන් ගිහින් ධර්මය හම්බ වෙනවා. මාර්ගය ගත්තොත් ඵල ලාභීන් නැති වෙනවා. ඕක තේරුම් ගත්තේ නැතුව ඉතින් වෙන මාර්ගඵල ලබන්න භාවනා කළාට හම්බ වෙන්නේ නැහැ. ඒ තේරුමක් ඇතුව නෙවෙයිනේ කරන්නේ මාර්ගඵල ලබන්න භාවනා කරනවා කියන්නේ. මාර්ගඵල කියලා මොනවා හරි එකක් හොයන එකනේ. ඵලය කොහොමත් සෝවාන් සිර රහත් දක්වා නිර්වාණය හම්බ. ඒක තමයි ඵලය. වෙන මොකක්වත් නෙමෙයි. ක්‍රමයෙන් අංග සම්පූර්ණ වෙන එක. මෙබැවින් ඔන්න අපි දොතානුපස්සනා හතරේ සංඛාර නිරෝධය පිළිබඳ කතා කළා. අදාළ කරුණු තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාවට පත් වෙන්න අවශ්‍ය අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අදත් අපේ අනුශාසනාව අවසන් කරනු ලබනවා. මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා පුතණුවන් වන සංජීව විජයශ්‍රී නවරත්න, කේනවන් විජයවර්ධන, දිනියන් වන මාලී නවරත්න, ඉනෝෂා නවරත්න, උදයංගනී නවරත්න යන අය විසින් මෙම ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර මේට වසර 16කට පෙර ජීවිතයෙන් සමගත් ආදරණීය පියාණන් වෛද්‍යාචාර්ය දෙහිගමේච් නවරත්න මහතාට සහ වසර 13කට ප්‍රථම ජීවිතයෙන් සමගත් ආදරණීය මවන ධනවතී නවරත්න යන පින්වන්ත දෙපළ සහ ආදරණීය මාමණ්ඩිය වන ඩී.කේ ආර්යවංශ යන අයට
මේ පුණ්‍යදානයේ උතුම් කුසල ශක්තිය අනුමෝදන් වේවා. පින් මදි තැනක වෙසේ නම් පින් පිරේවා. චුත වෙන්නේ එහාට තමයි මේ කටුක සංසාර ගමනේදී කල්යාණ මිත්‍ර ගුරුදමාපිය හමු වී මනුසත් බව ලැබ මේ ශ්‍රී ශ්‍රාවක ධර්මය අසා අවබෝධය ලැබ නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකි වේවා යන්න ආදරණීය දරුවන් වශයෙන් මව්පියන්ට ප්‍රාර්ථනාවක්. ලෝවසන අනන්ත වාසනාවන්ත දූපුතුන්ට දෙමව්පියන්ට මේ ශ්‍රී ශ්‍රාවක ධර්මය ඇසේවා. වැටහේවා නිවන් මඟ සාක්ෂාත් කර ගනිත්වා. එසේ පින් අනුමෝදන් කරගත හැකි කිසියම් වාසනාවන්ත භවිකයෙකු වෙතට මේ උතුම් ධර්මසා අනුමෝදන් වෙත්වා දුකින් මිදෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේට මේ භවයේ අවසාන භවයේම වේවා. ඔබ සහ අපි වෙනුවෙන් පතන සහ ඔබේ පැතුම් සියල්ල සඵල වේවා. අනුග්‍රහක බවතුන්ටත් ඔය කිව්ව ආකාරී ආත්ම වශයෙන්ම සංඛාර නිරෝධයෙන් දුක් නැති තැන හොයා ගන්නට අවශ්‍ය මං පෙත් පෑර වේවායි අපද ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං